අයිබෝවන් ඔබ ජයමග රූපහින් නාලිකාව සමගින් ජයමග රූපහින් නාලිකාව ඔබට සමීප කරන මිහිකත රූපමය සංවාදමය මණ්ඩපය සමගනයි ඔබ අදත් මේ විදිහට ඒකාත්මික වන්නේ. සෑම සතියකම සබහාදහම පරිසරයත් හා බැඳුණු මාතෘකා යටතේ මිහිකත රූපමය සංවාදය හරහා අපි බොහෝ දේ සාකච්ඡා කරනවා. අද දවසේත් ඒ වෙනුවෙනුයි මේ හෝරාව වෙන් කරගන්නට අපේ සූදානම. අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන මාතෘකාව පිළිබඳව විවරණය කරද්දී බොහොම අපූර්ව අතීත පාඨයක් මගේ මතකයට නැගෙනවා. අහසින් වැටෙන එක දිය බිඳක්වත් මේ පොළොවේ ප්‍රයෝජනයක් නොගෙන මහ මුහුදට යන්න දෙන්නට එපා කියන ඒ අපූර්ව ප්‍රකාශය පරාක්‍රම බහුරත්තුමා අතීත රාජාවලිය තුලදී සඳහන් කරනවා. එය අදටත් එලෙසම වළංගුයි. වතුරේ වැදගත්කම දිය බිඳුවක වැදගත්කම මේ විදිහට අතීතයේ සිට අපි සාකච්ඡා කරද්දී අද දවසේ අපි සූදානම් වෙනවා මේ හෝරාවක කාලය තුල ජලයේ වැදගත්කම ජලය අපේ ජීවිතයට කොච්චරනම් උදව් උපකාර කරනවාද කියන කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට. වෙනද වගේම මේ සාකච්ඡාවට අපි තාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටියා අපව පෝෂණය කරන්නට උන්වහන්සේගේ දැනුමෙන් සුරුකුමු ලංකා සංවිධානයේ ගරු සභාපති අවසරයි අතිපූජ්‍ය පායංගල ආනන්ද සාගර අපේ හාමුදුරනේ අපේ හාමුදුරුවෝ වහන්සේව ඊටම ගෞරවයෙන් පාද නමස්කාරව පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරුවෝත් එක්ක අද දවසේ අපි සාකච්ඡා කරන්න සූදානම් වෙද්දී ජලය පිළිබඳව අපේ හාමුදුරනේ ජලය කියන්නේ අපේ ජීවය. ජලය කියන්නේ අපිට අපේ ජීවය පවත්වා ගන්න අවශ්‍ය මූලිකම සාධකය. ඒ නිසාම බොහෝ දෙනෙක් සඳහන් කරනවා ජලය මේ ජීවයේ රුධිරය කියලා අපේ හාමුදුරනේ. මෙතනින් අපි ප්‍රවේශය ලබා ගනිමු අපේ සාකච්ඡාවට. හොඳයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විශේෂයෙන්ම ජලය කියන්නේ ජීවයේ රුධිරය කියන එක ඉතාමත්ම ගැළපෙන වාක්‍යයක්. මේ ගහලෝකාගාරවල ගත්තාම මේ එක එක අපි කියනවා අඟහරුව බ්‍රහස්පති ගහලෝකවල ගත්තාම දැනට ලෝකෙ ලොකු පරිශ්‍රණයක් තියෙනවා මේවයි වතුර තියෙද කියලා. ඒ මොකද එහෙමන්නේ වතුර නැත්තම් ජීවත් වෙන්න බෑ. දැන් ගිහිල්ලා බලන්නේ මේවයි සිග්නල් වැඩ කරනවද කියලා නෙවෙයි. මේවයි මේ අනිකුත් දේවල් තියෙද කියලා නෙවෙයි. වතුර තමයි මූලිකම හොයන්නේ දැන්. මේ ගහලෝකාගාර පරිශ්‍රක ගිහිල්ලා ජලය තියෙද කියලා හඳ මත ජලය තියෙද අරේ තියෙද මෙහි තියෙද කියලා හොයනවා. එතකොට මේ ගහලෝකාගාර වලින් ජලය තියෙන එකම තැන තමයි මේ පෘථුවිය. මේ විශ්වයේ පෘථුවියට. ඒ පෘථුවිය හරියටම ජල ප්‍රමාණය පෘථුවියේ තියෙනවා 70%. ඒ හරිම වැදගත් ඒ කතාව. 70%ක් ජලය. ඒ ජලයෙන් 60%ක්ම කරදිය. භාවිතා කරන්න බෑ මුහුදු වතුර. භාවිතා කරන්න බෑ. ඒකෙන් 120ක් ඉතුරු 120 අයිස් කඳු. අපි කියන්නේ මේ ගෝලීය උෂ්ණත්වය ඇති වෙනකොට මේ අයිස් කඳු ටික දිය වෙනවා කියලා. ඒ 120 අඩුම ගානේ 105ක්වත් දිය වෙලා આવොත් එහෙම අපි යට වෙනවා. අපි වගේ මේ මුහුදට සමකේ මේ ආසන්නව තියෙන රටවල් වලින් යට වෙන්න අවදානම තියෙනවා. ගෝලීය උෂ්ණත්වය හරි වැදගත් වෙනවා මේක පවත්වාගෙන යන්න. ඉතුරු 120 තමයි මහත්මයෝ මිරිදිය ජලය. ඔබ හිතන්න ඒ මිරිදිය ජලයෙන් 19.9.5ක්ම භාවිතයට ගන්න බැරි වතුර. අර මිරිදියේ 19.9.5ක්ම භාවිතයට ගන්න බෑ. භාවිතයට ගන්න පුළුවන් 0.05යි. එතකොට මේ බිලියන 6ක් වෙච්ච ලෝක ජනගහනය භාවිතා කරන්නේ 0.05ක් වෙච්ච ජල ප්‍රමාණය. ඒතකොට බොහොම සුළු ප්‍රමාණයක් තමයි මිනිස්සුන්ගේ පරිභෝජනය සඳහා යොදා ගන්න තියෙන මේ ජලය. ඒතකොට ඒකයි මේ ලෝකේ තියෙන తත්වය. මේ ප්‍රමාණය තමයි ලෝකේ කල්පනා කරන්නේ කොහොමද කළමනාකරණය කරගන්නේ කොහොමද පිරිසුදු කරගන්නේ කොහොමද ආරක්ෂා කරගන්නේ කොහොමද සංරක්ෂණ ක්‍රියාවලියකට යන්නේ කියලා මුළු මහත් ලෝකෙම ලොකු සාකච්ඡාවක් තියෙනවා. සජ්ජාතික සංවිධානය ඇතුළු ලෝක සංවිධාන සියල්ලම සාකච්ඡා කරනවා. රටවල් තමන්ට පෞද්ගලික න්‍යාය පත්‍රයට හදාගෙන දෙනවා. රටවල් ජාතික ප්‍රතිපත්ති හදන් තියෙනවා. රටවල් වලට ගැලපෙන විදිහට මේ තියෙන සම්පත රට ඇතුලේ ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන් අපි හඳුනන්නේ මේ ඔබ වහන්සේගේ ඒ පැහැදිලි කිරීමත් එක්ක මේ
හිත පොඩ්ඩක් තිගැස්සিলা ගියාදොත් කියලා හිතනවා. දැන් මේ අපි අහලා තියෙනවා පෘථුවියේ 3න් 2ක් වතුර තියෙනවා කියලා. 3න් 2ක් වතුර තියෙනවා. අපි අභ්‍යවකාශ ඉඳන් බැලුවාම අපිට නිල් පාටට මේ පෘථුවිය පේනවා. ඒ කෙසේ වෙතත් අපි හැමෝටම ඔබ වහන්සේ සඳහන් කරන ආකාරයට සහ මේ සංඛ්‍යා ලේඛනත් එක්ක මේ අපේ පරිභෝජනයේ ඉතාම සුළු වතුර ප්‍රමාණයක් තියෙනවා. එතන අපේ හැමෝටම මේ අපිට පරිභෝජනයට ගන්න පුළුවන් පිරිසිදු වතුර කොපමණ ප්‍රමාණයක් මේ ලෝකේ තියෙනවද පෘථිවි වාසීන්? ඔව් ඒක හරි වැදගත් වෙනවා. අපිට පරිභෝජනය ගන්න පුළුවන් ප්‍රමාණය ගත්තාම ඉතාමත්ම අඩුයි. 100ට 3ක් වගේ ප්‍රමාණයක තමයි ඇත්තටම දැනට පරිභෝජනයට ගන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ලෝකේ බිලියනයකට විතර මේ වෙනකොට පානීය ජල අර්බුදයක් තියෙනවා. ලෝකේ ජනතාවගෙන් බිලියනයකට ආසන්න ප්‍රමාණයකට දැන් එක්සත් ජාතික සංවිධානය 2005 water for life කියලා නම් කරන ජලය ජීවය කියලා ඒ වෙලාවේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බිලියනකට ආසන්නයට මිනිසුන්ට පානීය ජල අර්බුදයක් තියෙනවා. ඒතර පරිභෝජනය සම්බන්ධව අනිකුත් සමීප ආරක්ෂක කටයුතු සම්බන්ධව තව ලොකු ප්‍රමාණයක් ජනතාවකට වතුර ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලොකු ලෝකේ ලොකු අර්බුදයක් තමයි ඉදිරි දශක 2-3 අතරකට ලෝකේ ඇත්තටම ඊළඟ ආර්ථික සාධකය වෙන්නේ තෙල් සම්පත නෙවෙයි ජලය. ඊළඟ ලෝකේ යුද්ධ ඇති වෙන්නේ දැන් තෙල් වලට යුද්ධ ඇතුණා වගේ ඊළඟ අවුරුදු 3-4 වෙනකොට මේ අර බලශක්තිය සම්බන්ධ සාකච්ඡා කරන මේ බොහෝ අය යන්නේ ඊළඟට ලෝකේ තීරණාත්මක සාධකය තමයි ජලය කියන එක. ඒක අර පරිභෝජනයත් එක්ක ජලයේ තියෙන වටිනාකම ඉස්සරහට වෙලා තියෙනවා. අනිවාර්යෙන් අපි හඳුනන ජලය අතිශයින් වැදගත් කියන කාරණේ අපි ඉස්කෝලේ පුංචි පන්ති ඉඳන් ඉගෙන ගන්නවා. පුංචි පන්ති ඉඳන් මේ ජලයට අපි බොහෝ සෙයින් ගරු කරන්න පුරුදු වෙනවා. අපේ හඳුනන්නේ අපේ ඉතිහාස වංශ කතාව හෙව්වත් ලෝකයේ විවිධ ශිෂ්ටාචාර වල ඉතිහාස වංශ කතා හෙව්වත් මේ කොයිතනත් ශිෂ්ටාචාරයක ආරම්භය සිද්ධ වෙන එක්ක ගංගාවක් පදනම් කරගෙන. එහෙම නැත්නම් වැවක් පොකුණක් පදනම් කරගෙන මේ ජලය කියන දේ ශිෂ්ටාචාර බිහිවීමට කොතරම් දුරට වැදගත් වෙලා තියෙනවද අපේ හඳුනන්නේ? ඇත්තටම ජලය තමයි ශිෂ්ටාචාරය වර නිර්මාණය. හැබැයි අපේ ශිෂ්ටාචාරය කියලා කියන්නේ මහා අමුතු ශිෂ්ටාචාරයක්. අපේ ශිෂ්ටාචාරය නිර්මාණය කරන්නේ ජලය නිර්මාණාත්මක ක්‍රමයකට ගිහිල්ලා. උදාහරණයක් වශයෙන් ගත්තාම වැව් 12000ක් මෙනට ඇතුළේ තියෙනවා. ඒ 12000ම හදන්නේ වියලි කලාපේ. වියලි කලාපේ වැව් හදලා වැව කළමනාකරණය කරනවා. බීමට ජලය තියෙන්නේ කොහොමද? තියාගන්නේ කොහොමද? කුෂිකර්මාන්තයට ජලය තබාගන්නේ කොහොමද? අනිකුත් අවශ්‍ය පාරිභෝජන කටයුතු නැත් සමීප ආරක්ෂක කටයුතු වලට ජලය ලබා දෙන්නේ කොහොමද? ජලය ලෝකේ ජලය සම්බන්ධව දැන් කියවීමක් තියෙනනේ. ලෝකේ මේ සංවිධාන වල කියවීමක් තියෙනවා. අපි ඇත්තටම අපි රටකට වැඩම කරාම අපට කියන්න තියෙන මහා අභිමානවත්ම එක තමයි ලෝකේ මිනිස්සු ජලය ගැන කල්පනා කරන ඉස්සෙල්ලා ජලය ගැන මොකක්ද කියලා වගුවක්වත් අඳ ගන්න බැරි වෙච්ච කාලෙක අපි ජල කළමනාකරණයේ පිළිබඳව අදටත් වඩා ලෝකේ අදටත් වඩා ඉස්සරහින් හිටියා. අදත් ලෝකේ එතෙන්ට ඇවිල්ලා නැහැ සමහර රටවල්. හැබැයි අදත් අපේ රටත් තාමෙම නැහැ. හැබැයි ඒ කාලේ අපි ගොඩාක් ඉස්සරහින් හිටියා. ජලයට ඔය ජල නීති තිබ්බා. ජලය සම්බන්ධ භාවිතා කරනකොට ඒවා ක්‍රමවේද තිබ්බ හදලා. ඒව සම්බන්ධව ජලය සම්බන්ධව ඒ ක්‍රමවේදත් එක්ක ගොනු කරපු යම් සංස්කෘතියක් හදලා තිබ්බා. ඒක ජලයට මොකද ශ්‍රීමා බෝධි හාමුදුරන්ට ජලය පූජා කරනකොට රුවන්වැලිට පූජා කරනකොට ඒවට නිමිති තිබ්බා. ඒවට දෙවිවරු හිටියා. ඒවට හිටියා ගම්පති හිටියා. ඒවට හිටියා වැව් ආරක්ෂා කරන ඒ වාපි ප්‍රධානීන් හිටියා. එහෙම ක්‍රමවේදයක් සිස්ටම් එකක් තිබ්බා. ඉතාම දියුණු කළමනාකාරීත්වය. ඒ දියුණු කළමනාකාරීත්වය අනුව තමයි ඔබ අර මුලින්ම කිව්වේ අහසින් වැටෙන එක ජල බිඳක්වත් අපතේ අරින්නේ නැහැ කියලා. මේ ප්‍රයෝජනෙ තුර අපතේ මුහුදට මහ මුහුදට යවන්නේ නැහැ කියලා. හැබැයි අද අපේ රටේ වාර්ෂිකව මෙට්‍රික් ටොන් බිලියන 50ක් වතුර යනවා කියලා මේ සංගණන වල සඳහන් වෙනවා ජලයට මේ මහ මුහුදට ජලය ගලාගෙන යනවලු ප්‍රයෝජනට ගන්න නැතුව. හැබැයි ඒ කාලේ රජවරු වියලි කලාපවල ගිහිල්ලා වැව් හදලා ඒ වැව් කළමනාකාරීත්වය දීලා ඒක අනුව තමයි
කුචිකර්මාන්තය ඇතුළු ආර්ථික පෝෂණ පද්ධතිය සකස් කරේ. එහෙමයි. අපේ හඳුනන්නේ මේ අපේ අසාතේ වෙනවා අපේ රටේ වැව් බැඳි රාජ්‍ය කියලා මේ වියලි කලාපයේ තැනෙච්ච වැව්. ඒත් එක්කම මේ අපේ සංස්කෘතිය බිහිවීමේදී ගමයි පන්සලයි වැවයි දාගැබයි. අපේ සංස්කෘතිය බිහි වෙන්නේ මේ මත පදනම් අපේ හඳුනන්නේ. එතකොට අපේ හඳුනන්නේ බුදුදහමත් මේ ජලය සම්බන්ධයෙන් සුවිශේෂී උතනක් දීලා තියෙනවා. සහ අපේ සංස්කෘතිය බිහිවීමේදී සුවිශේෂ තැනක් දීලා. අපේ හඳුනන හොඳ උත්තරයක් ඇති බුදුදහමින් මේ ජලයට ලබා දීලා තියෙන තැන මොකක්ද කියන කාරණා. බුදුහාමුදුරුවන්ගේ දර්ශනය ස්වාභාවික දර්ශනයක්. මේ ලෝකේ පවතින ස්වාභාවික දර්ශනය තමයි බුදුදහම. බුදුදහම කියලා කියන්නේ සැබවින්ම ගත්තහන් පස්සේ මේ විශ්වයේ පැවැත්ම මේ තියෙන தত্ত্বය. මේ තියෙන தত্ত্বය ඉතාමත්ම විනිවිද යන්න පුළුවන් දාර්ශනික කියවීම තමයි බෞද්ධ දර්ශනය. බුදුදහම. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ ඉතා හොඳින් මඳුරාගත්තා විශ්වයේ මිනිහාගේ ඒ වගේම සතා සිව්පාවේ ගහකොළේ විශ්වයේ පැවැත්ම පවතින නම් ජලය ඉතා වැදගත් වෙනවා. ඒ අනුව ජලය සම්බන්ධ සූත්‍ර දේශනා තිබුණා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ජලය සම්බන්ධ විනය දේශනා වලට ආවා. ජලය සම්බන්ධව ඔය රෝහණ නදිය ඇති වෙච්ච මේ ශාක්‍ය කෝලිය යුද්ධය ඇති වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ මැදිහත් වුණා. මම කියන්නේ ඉදිරි අනාගතයේදී ජලය සම්බන්ධ යුද්ධ ඇති හැකි කියන තත්ත්වයක්. දැන් බුදුරජාණන් වහන්සේ ඒක සම්බන්ධ මැදිහත් වුණා. ඒතර ජලය හැම වෙලාවෙම බුද්ධාමේ යම් කරුණුත් එක්ක සාකච්ඡා වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම මේ පුංචි කාලේ සේකියාවලේම කියන ජලයට මේ ජලය සම්බන්ධව අපි කෙල ගහන්නේ ජලයට. පොඩි ඇවත් විනය කර්ම වල ගත්තාම විනය මේ ශික්ෂාවල ගත්තාම අපිට තහනම් මේ ජලයට මල මුත්‍රා කරන්න. ඒ වගේම තන පිළිල වලට මල මුත්‍රා කරන්න. එතකොට ජලයට දියට බැස්සාම දියේ අපිට මුත්‍රා කරන්න බෑ. කෙල ගහන්න බෑ. එතකොට ජලය අපතේ හරින්න බෑ. ජලය අපතේ හරින්න බෑ. ජලය පරිභෝජනය සම්බන්ධව වෙනම මේ විනය ක්‍රියාමාර්ග විනය දේශනාවන් තියෙනවා. එතකොට පරිභෝජනය සම්බන්ධව තියෙනවා. පරිහරණයේදී එතකොට එදිනෙදා ක්‍රියාකාරකම් වලදී ජලය සම්බන්ධව ඇතිවෙච්ච පුංචි හාමුදුරුවෝ ඉඳලා හදන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අපි ඒ වගේ ධර්මානුකූල හොඳ ශික්ෂණයක් ඇතුළේ ගොඩනගෙනවා. මේ ජලය ඒ තරම්ම ආරක්ෂා කරගත යුතු, ඒ තරම්ම රැකිය යුතු දෙයක් ඇටියට ධර්මය ඇතුලේ අපට කියලා දීලා තියෙනවා. ඒ නිසාම ලෝකේ මට මතකයි කියෝතෝ සම්මුති වෙලාවේදී ජපානයේ මම දැක්කේ දේශනයක තියෙන බුද්ධාමේ ජලය සම්බන්ධව දීපු තන සම්බන්ධව දේශනයක් තියෙනවා. ඉතින් ඒක හරි වැදගත්. ලෝකේ වෙනත් දාර්ශනික වලට වඩා බුදුදහම ගොඩාක් ඉස්සරහින් මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. අනිවාර්යෙන්. අපේ හඳුනන්නේ මේ ඒක හින්දා වෙන්නේ නැති අපේ රටේ ඊටාම ශ්‍රේෂ්ඨ වාර ඉතිහාසයක් අපිට තියෙන්නේ. විශේෂයෙන්ම අපේ වාපි ඉතිහාසය පිළිබඳව ලෝකයේ තවමත් පුදුමයටපත් වෙනවා. මේ වාපි ඉතිහාසයත් එක්ක බැඳිච්ච ඓතිහාසික කතාවන් බොහෝමයක් අපි හඳුනා ගන්නවා. අපේ හඳුනන්නේ අද වෙද්දී ජලය කියන්නේ එක්තරා විදිහකට අපට නැවත සාකච්ඡා කළ යුතු මාතෘකාවක් බවට පත් වෙමින් තියෙනවා. විශේෂයෙන් මේ පාරිභෝජනවාදී රටාවකට අපි මූලිකත්වය දෙමින් ඉන්න හින්දාම මේ ජලය නොමැතිකම හින්දාත් ලෙඩ රෝග ඇති වෙනවා. ජලය නිසා ඇතැම් විට ලෙඩ රෝග ඇති වෙනවා. වැඩිපුර මේ ලෙඩ රෝග වලට ජලය නොමැති වීමත් එක්තරා විදිහක හේතුවක්. අපි හඳුනන බොහන්සට උත්තරයක් ඇති මේ ගැන පැහැදිලි කිරීමක් එක්ක. ඇත්තටම පරිභෝජනවාදී ගත්තාන් පස්සේ ලෝකයේ ජනතාව මිනිස්සු වැඩි වෙනකොට දැන් ගිය අවුරුදු 2 ඇතුළත කියනවා ජල පරිභෝජනය 10%කින් වැඩි වෙලා තියෙනවා කියලා. ඒක ලොකු ඉලක්කමක්. ඒකත් එක්ක පරිභෝජනය වැඩි වෙනකොට ඒකට සඳහා සම්බන්ධව තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. එතකොට ඉල්ලුමට සාපේක්ෂව ජලය නිපදවන්න බෑ. ඒක ස්වාභාවික ක්‍රියාවලියක්. එතකොට ඒ අවශ්‍යතාවය එනකොට ජලය නැතුන ගමන්ම අපවිත්‍ර ජලය පාවිච්චි කරන්න ගන්නවා. දැන් ඒක විමසන්නත් අවස්ථාවක් නැහැ. දැන් අපි ඇත්තටම ගම් වලට ගියාම සිංහරාජ වටේ ගියාම අපිට මේ තෙත් කලාපී වනාන්තර පද්ධතියකට ගියාම පස්සේ ජලය ඇති වෙන්න පිරිසුදු ජලය ඇති වෙන්න තියෙනවා. හොඳට වතුර ටිකක් කරන් අත් දෙකෙන් බොන්න පුළුවන් අදටත් අපේ රටේ වතුර. අත් දෙකට වතුර ටිකක් කරන් බොන්න පුළුවන් වතුර ටිකක් තියෙනවා. හැබැයි ලෝකෙම නැහැ. ගොඩක් වෙනස් ලෝකේ. විශේෂයෙන්ම ඉන්දියාවෙත් අද වෙනස් වෙලා තිනවා. මොස්කිකෝ වගේ රටවල් වල, බෙල්ජියම් වගේ රටවල විශාල වශයෙන් ජල මේ දූෂිත වෙලා තියෙනවා. ඒ වගේම අප්‍රිකන් රටවල් වල සමහරක් රටවල් වල තාම නරක මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒ තත්ත්වයට එක්ක ලෝකේ දැනට කියනවා මිලියන 3-4ක් ජලය නිසා ලෙඩ රෝග තත්ත්වයන් නැති වෙනවා කියලා. ඊළඟ එක තමයි දරුවෝ ගත්තාන් පස්සේ
10000ත් 20000ත් අතර දරුවෝ ජලය අපවිත්‍ර ජලය භාවිත නිසා මිය යනවා ලෝකේ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය කරපු වාර්තාව ගිය අවුරුද්දේ ඒක බරපතල ප්‍රශ්නයක්. ලෝකේ දරුවෝ මිය යනවා 10000ත් 20000ත් අතර ජලය අපවිත්‍ර වෙච්ච නිසා. ඉතින් ලොකු ප්‍රශ්නයක් ඒක. ඊළඟ එක තමයි අපවිත්‍ර ජලය භාවිතය සම්බන්ධව. ඇත්තටම ලෝකේ අපවිත්‍ර ආසන්න රටක් වෙන ඉන්දියාවත් අද තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් මෙට්‍රික් ටොන් මම දැක්ක මේ විශාල ප්‍රමාණයක් ලංකාවෙත් ජලයට අපද්‍රව්‍ය දානවා. ලෝකේ ගත්තාම අපද්‍රව්‍ය ටොන් මිලියන 2ක් ජලයට මුදා හරිනවා. සූඩානේ ජෝර්දාන් වගේ රටවල් වල. ඉතින් ඒක බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසායි ලෝකේ සම්මුතිය හැදිලා තියෙනවා. දැන් ජලය සම්බන්ධව නීති හදාගෙන තියෙනවා. ඒ සම්බන්ධ නීති අනපනත් හදාගෙන ලෝකේ සම්මුතියක් ගේනවා. ජලය සුරක්ෂිත කරන එක ජීවේ පැවැත්ම වෙනවා, මිනිහගේ පැවැත්ම වෙනවා. අපි කතා කරන්නේ මිනිහගේ පැවැත්ම විතරයි. හැබැයි මේ ගහකොළ, තාරකා, මේ විශ්වයේ මේ භූමියේ සතා සිව්පාව ඇතර පෙන්න නොපෙන හැම සතාගේම පැවැත්ම තියෙන්නේ මේ ජලය මතයි කියන එක පැහැදිලිව තේරුම් කරගන්න ඕන. අනිවාර්යයෙන්ම ජීවිතේ ජීවයේ පදනම රැඳෙන්නේ විශේෂයෙන්ම ජලයත් එක්ක. ඒ නිසාමයි ජලයට මෙතරම් වැදගත්කම සහ අපි සුවිශේෂී ස්ථානය ලබා දෙන්නේ. අපි හැමෝටම අපේ රට ගත්තාම මේ ජලයෙන් පොහොසත් රටක් කියලා මට හිතෙනවා. අපිට වැහි 4ක් ලැබෙනවා. ඊසාන දිගෙන් ඒ වගේම නිරත දෙසින් වැහි 4ක් ලැබෙනවා. අපේ මධ්‍යම කඳුකරෙන් ගංගා දෝණි 103ක් හෝ 130ක් මගේ මතකේ නේද? එතරම් ප්‍රමාණයක් පටන් ගන්නවා. මෙතරම් ජල සම්පතක් අපිට තියෙනවා. එතකොට අපි හැමෝටම ඔය කියන ලෝකයේ තියෙන තත්ත්වයත් එක්ක ලංකාවේ තත්ත්වය සංසන්දනය කළොත් අපි පොහොසත්ද සහ නැතත් අපි ඒ වෙද්දි දැන් අපි මේ පොහොසත්කම හින්දා අපිට උදම්මනමින් ඉන්න පුළුවන්ද නැත්නම් අපි මේ රැකගත යුතුද? ඔව් ලෝකේ ජනගහනයෙන් 140%ක්ම පානීය ජල අර්බුදයක ඉන්නේ. ඒක තමයි ඇත්ත තොරතුර. එතකොට අපි ඉන්න තැන මම දන්නේ මේක අපි සාකච්ඡා කරන්න කොහෙන් පටන් ගන්නද කියලා. අපි ඉන්න තැන සම්බන්ධ සාකච්ඡාවක් තියෙන්නට ඕන. එකක් තමයි අපි අපේ රටේ වැඩි වශයෙන් පරිභෝජනයට ගන්න මහවැලිය සහ කැලණිය ගංගවල් දෙක විශේෂම කැලණිය. කැලණි ගඟෙන් තමයි කොළඹ ගම්පහ වතුර ටික බොන්නේ. ඒතර ඒ ගංගවල් දෙකම දැන් මේ වෙනකොට pH වගේ තාම පහළ මට්ටමක තියෙන තාම නරක තත්ත්වයක තියෙන්නේ. සහ මල අපද්‍රව්‍ය ඇතුළු වැඩි වශයෙන් අපද්‍රව්‍ය මේ ගංගා වලට හලනවා. එකක් තමයි කැලණි ගඟෙන් ගත්තාම අපි කියනවා මේ වෙනකොට නිවාස 300කට වඩා වැඩි ප්‍රමාණයක් කෙලින්ම මල අපද්‍රව්‍ය දාලා තියෙනවා කැලණි ගඟට. අපි ඉස්සෙල්ලා දවස් සාකච්ඡා කරා මේ සම්බන්ධව. ඒ වගේම කර්මාන්ත 20ක් 25ක් ආසන්න ප්‍රමාණයක කර්මාන්තවල අපද්‍රව්‍ය දාන්නෙත් ඕකේ. කෙමිකල් අරවා මේ ඊට පස්සේ මෙඩිකල් වේට්ස් මේ ඔක්කොම ගිහින් ගඟට දානවා. දැන් ඒකත් එක්ක ඒ ගඟට දාන පුද්ගලයන්ට තේරෙන්නේ නැහැ ඊළඟට ගෙදරට කුණු ටික දාලා ඇවිල්ලා ගෙදර ටැප් එකෙන් අපි වතුර බොන්නේ අර කුණු දාපු වතුරයි කියලා. දැන් ඒක පිරිපහදුවක් කරනවා. හැබැයි පිරිපහදුවක් කරාට 100% ඒ අගය ඒ තියෙන අපවිත්‍ර తত্ত্বය මග හරින්න බෑ. ඒ නිසාම තමයි අති දැවන්ත අර්බුදයකට ඇවිල්ලා තියෙන අපේ රටේ පානීය ජල අර්බුදයකට ඇවිල්ලා තින්නේ. ඇත්තටම පානීය ජල අර්බුදයකට රට තියෙනවා. ඉදිරි වර්ෂ කීපය ඇතුළත අපි හරි කළමනාකරන ප්‍රතිපත්තියක් හදාගෙන පානීය ජලය සම්බන්ධව වග කියන ආයතනයක් හැටියට රාජ්‍ය ව්‍යුහය ඇතුලේ ප්‍රතිපත්තියක් සකස් කරගත්තේ නැත්නම් අපේ රටේ මිනිස්සු වතුර නැති නිසා මීයෑමේ අවදානමට ලක් වෙන්න පුළුවන්. දැනට ලක් වෙනවා. ඔබ විශ්වාස කරනවද අපේ රටේ වතුර නිසා මිනිස්සු මැරෙනවා කියලා? වතුර නැති නිසා මැරෙනවා. ඒ එකක් තමයි රජරට ගලාපේ මිනිස්සු. රජරට ගලාපේ මිනිස්සුන්ට පිරිසුදු පානීය ජලය නැහැ. ෆිල්ටර් කළා දැන් ෆිල්ටර් ගහලා තියෙනවා. ඔබ හිතන්න මොන තරම් අපේ රට පහළ මට්ටමකට වැඩිද කියලා ඔය කාන්තලයේ ඊට පස්සේ සේරුවාවිල එහාපැත්තේ අනුරාධපුර පොළොන්නරුව පැත්තේ මිනිස්සුන්ට යනකොට මේ ජල සමිති තියෙනවා දැන්. ජල සමිති හදලා. ඒ ජල සමිති වල පිරිස් ඉන්නවා. ඒ ජල සමිති වල තියෙන ෆිල්ටරයක් ගෙනලා කියලා. අර වතුර අරගෙන ෆිල්ටර් කරලා අර ආසනික් කැඩ්මියම් තත්ත්වය අයින් කරලා pH එකේ තියෙන හොඳ මට්ටමට අරගෙන මිනිසුන්ට වතුර දෙනවා. පොලිමට ඉන්න බැරල් අරගෙන වතුර ගෙනියන.
එහෙම රටක් නෙවෙයි මේ රට. ඇති වෙන්න වතුර තිබෙන රටක්. දැන් එහෙම පිට කළා බීපු නැති නිසා මිනිස්සු ලක්ෂයක් විතර දැනට මැරෙන්න තියෙන වකුගඩු රෝගෙන් විතර. වකුගඩු විතරක් නෙවෙයි. මුත්‍රා ආශ්‍රිත රෝග, ඊළඟට වකුගඩු රෝග වගේ රෝග, පිළිකා ආශ්‍රිත රෝග, ඇස් නොපෙනීම වගේ දේවල් විශාල වශයෙන් රෝගාබාධ තත්ත්වයන් වලට අපේ රටේ පත් වෙලා තියෙනවා. මේ ජලය හරි පරිභෝජනයක්, පිරිසුදු පරිභෝජනයක්, පිරිසුදු ජලය නැතිකම. ඇති වෙන්න එක පළාතකට අපේ රටේ ජලය අපත යන්න තියෙනවා. තව පළාත් වලට වතුර ටික ඇත්තටම නෑ හොඳ වතුර ටිකක් බොන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි ජලය කියලා කියන්නේ ජීවේ පැවැත්ම තමයි. මේක අපිට දීලා තියෙන සබහා දහමෙන් අපි වගේ රටකට ඉතිරෙන්න වතුර ටික දීලා තිනවා. අපි අසමත් වෙලා තිනවා ජල කළමනාකරන ව්‍යාපෘතියකට. අපේ හඳුරන්නේ අපේ රටට ඉතිරෙන්න වතුර දීලා තියෙනවා කියනවත් එක්කම මගේ මතකයේ දිව යනවා වැසි වනාන්තර දිහාවට. මේ ජලයේ උත්පත්තිය සිද්ධ කරන්නට මේ ජලය නිර්මාණය කරන්නට වනාන්තර කියන්නේ අතිශය වැදගත් වූ සාධකයක්. අපේ හඳුරන්නේ මේ දවසින් දවස ජලය අපිට නැති වෙන්නත්, ජලය අඩු වෙන්නත් මේ වනාන්තර හෙලිපෙහෙලි කිරීමත් එක්තරා විදිහක බලපෑමක් කරනවා ඇති. අපේ රටේ පානීය විශේෂයෙන්ම ජල අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාන සාධක ප්‍රශ්නයක් තමයි අදටත් තියෙන මධ්‍ය කඳුකරේ විනාශ කිරීම. බ්‍රිතාන්‍ය මේ රට යටත් කරගත්තාම බොහෝ අය හොඳයි කියලා අනන් වලන මිනිස්සුන්ට කියන්න ඕන. බ්‍රිතාන්‍යයේ අය තමයි අපේ රටේ මුලින්ම ඒ තිබිච්ච ජල පෝෂක කලාපේ හිම්පිටින් විනාශ කරේ. මධ්‍ය කඳුකරේ හිම්පිටින් තේ වගා කළා. හිම්පිටින් තේ වගා කළා. ඉතිබිච්ච මහ දැවැන්ත පාරිසරික ජෛව විවිධාත්මක ඉතිබිච්ච පද්ධතිය හිම්පිටින් ආර්ථික භෝගයක් වටපත් කරගත්තා. ඔවුන් තේ වගා කළා. ඒකත් එක්ක ඒක කාලයක් ගිහිලා 60 ගණන් වලින් පස්සේ වගේ ඒවට ගහන්න ගත්ත පොහොර. ඒවත් එක්ක ප්‍රධාන ගංගා ධාරා ඔක්කොම අපවිත්‍ර වුණා. දැන් ඇත්තටම ඒක නිවර්දි විය යුතුයි. දැන් හොඳට බලන්න මධ්‍ය කඳුකරේ තියෙන තේවත්තක ඔබ යනකොට නුවර එළියට හරි ওই පැත්තේ යනකොට නුවරට මේ මහ නුවර පැත්තේ යනකොට ගිහිල්ලා පොඩ්ඩක් කඳුකරේ බලන්න තේවතු වල ස්වභාවය. මේ උඩට නිකන් නැග්ගාම දැන් තියෙන්නේ අර එක එක තැන් වල ගස් තේ ගස්. පස ඔක්කොම නිසරු වෙලා. දැන් තේ වගා වෙන්නේ නැහැ. ඒ වගේම දලු කිලෝ එකක් අඩගන්න අක්කරයක විතර මහන්සි වෙන්න ඕන. ඒ තරමට දලු ඇදෙන්නේ නැහැ. නිසරුයි දැන්. දැන් මේ නිසරු නිසා ඒ නිසරු මේ වෙච්ච භූමිය වහාම පරිවර්තනයක් කළ යුතුයි වනාන්තර පද්ධති වලට. හැබැයි එහෙම එකක් නොවි දැන් නිවාස ව්‍යාපෘති වලට ඇවිල්ලා තියෙනවා. මම දැක්කා ඉන්දියාවේ අගමැතිතුමත් ඇවිල්ලා මෙහි එහෙම නිවාස ව්‍යාපෘතියක් මේ විවෘත කරනවා. ඇත්තටම අර පොඩි ගෙවල් හදලා අර වතු වල වැඩ කරන්න ආපු මිනිස්සුන්ට දැන් ගෙවල් දෙනවල කඳුකරේ ඉඩම් අල්ලලා. දැන් ඒවා අර තේ කෑලි වගේ මහ විශාල ගෙවල්. පුංචි ගෙවල් ගිනි පෙට්ටි වගේ දහස් ගණන් වල බලන්න පුළුවන්, දකින්න පුළුවන් අපි පත්තල දකිනවා. ඉතින් මේක වහාම නතර කළ යුතුයි. මේක නතර කරලා මේ මිනිස්සු නාගරික තැනකට ගෙනල්ලා ෆ්ලැට් නිවාසයක් හදලා හදන. මේ මිනිස්සු පදිංචි කරලා වහා මධ්‍ය කඳුකරේ පාරිසරික සංරක්ෂිත කලාපයක් නම් කළා. වහාම මේ ඉදිරි අනාගතය ගැන හිතලා මේ වනාන්තර ප්‍රතිවන වගාවකට යා යුතුයි. නැවත වනාන්තර වගා කළ යුතුයි. ඒක තමයි මූලික දේ. දෙවෙනි එක තමයි තෙත් කලාපීය වනාන්තර පද්ධති ආරක්ෂා කරගන්නට ඕන. දැන් ඔබ තුමා කියු කාරණා පද්ධතිය තමයි වතුර එන්නේ මේ තෙත් කලාපීය වනාන්තර පද්ධති ටික නිසා. මේ වනාන්තර පද්ධති ටික වේගයෙන් විනාශ වෙලා තිනවා. අපේ තෙත් කලාපීය වනාන්තර වනවැස්ම තියෙන්නේ තාමත්ම අඩු මට්ටමක. තාමත්ම අඩුම 3-4ක වගේ වනාන්තර වැස්මක් තමයි තියෙන්නේ. තාම නරක තත්ත්වයක් ඒක. ඇත්තට මේක වර්ධනය කරගන්න ඕන. ඒක 15%ක් වගේ වර්ධනය කරගත්තොත් තමයි තෙත් කලාපීය වනාන්තර පද්ධතිය ජලය ඇතුළුව මේ තියෙන ස්වාභාවික සම්පත් ටික අපට ආරක්ෂා වෙන්නේ. ඇත්තටම ගත්තාම ලංකාවේ වනවැස්ම තියෙන්නේ 130ක් වුණාට සත්‍ය වනාන්තර තියෙන්නේ 17යි. වනවැස්මක් තියෙනවා තේ පොල් රබර් එක්ක වනවැස්මක් තියෙනවා. මේ රබරුයි ඔය තේ එක්ක වගේ වාණිජ භෝගات එක තියෙනවා. හැබැයි සත්‍ය වනාන්තර ඒ කියන්නේ මේ මධ්‍ය කඳුකරේ ඇතුළු මේ තියෙන ශේෂම තෙත් කලාපීය වනාන්තර පද්ධති ටිකත් ඇතුළු මේ තියෙන වනාන්තර පද්ධති තියෙන්නේ වියලි මේ 17යි. 17යි. තෙත් කලාපීය වනාන්තර තියෙන 3ක් වගේ ප්‍රමාණය 3-4ක වගේ ප්‍රමාණය. අනිත් ඔක්කොම තියෙන වියලි කලාපවල. ඇත්තට වියලි කලාප වනාන්තර තියෙන්න ඕන. දැන් තෙත් කලාපීය වනාන්තර පද්ධති ටික ඉක්මනට සුරක්ෂිත කරනවා. ඒකෙන් තමයි මේ වතුර ජල සම්පත ආරක්ෂා වෙන්නේ කියන එක පැහැදිලිව අපි සාකච්ඡා කරන්න ඕන. ඒක හරි වැදගත්. ඉස්සර ඔබතුමා කෝ ශිෂ්ටාචාර බී වෙනකොට අපේ රජුරුවන්ට වතුර උමනාවක් තිබ්බනම් ඔවුන් අල්ලන්නේ එකටම
තෙත් කලාපේනේ. එයාලා කල්පනා කරේ එහෙම එකක් නෙවෙයි. එයාලා කල්පනා කළා ජල පෝෂ ටික ආරක්ෂා වෙන්න වියලි කලාපේ ජල කළමනාකරණයක් කරනවා. හරි. එයාලා කොහේවත් ගිහිල්ලා අර ජල පෝෂක ප්‍රදේශ විනාශ කරේ නැහැ. මධ්‍ය කඳුකර විනාශ කරේ නැහැ. එයාලා ගිහිල්ලා වියලි කලාපය තෝරාගෙන වියලි කලාපේ තමයි ජලයෙන් පෝෂණය කළේ. ඒක තමයි ව්‍යාපෘතිය. එහෙමයි අපි හඳුනන්නේ මේ ඒත් එක්කම දැන් මේ ඔබ වහන්සේ බොහොම අපූර්ව තැනකට ගෙනාව අපේ සාකච්ඡාව මේ නිවාස ව්‍යාපෘති බිහිවීම දක්වා. අපි හඳුනන්නේ අපි දකිනවා මේ සංචාරක ආකර්ෂණය ලබා ගන්න දේශීය විදේශීය මේ දෙකෙම දේශීය විදේශීය සංචාරක ආකර්ෂණය ලබා ගන්න කියලා මේ ජල පෝෂක ප්‍රදේශයන්ගේ විවිධාකාර දේවල් නිර්මාණය කරනවා. ඇතැම් වෙලාවට අපි දකිනවා ඒවා තානායම් වෙන්න පුළුවන්, ඒවා විවිධාකාර මේ අවස්ථාවන් විවිධාකාර උද්‍යාන වෙන්න පුළුවන්. මේ විදිහට මේ ජල පෝෂක ප්‍රදේශවල සංචාරක ආකර්ෂණය දිනා ගන්න කියලා කරන මේ ව්‍යාපෘති හරහා අපේ ජල පෝෂක ප්‍රදේශයත් එක්ක ජලය විනාශ වෙනව නේද අපේ හඳුනන්නේ? ජලය විනාශ වෙන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඔය වගේ සංචාරක වැඩ පිළිලාගේ. එකවත් අනිත් එක තමයි කර්මාන්ත. වේගවත් කර්මාන්ත ව්‍යාපෘති කියලා තියෙනවා. අක්‍රමවත් කර්මාන්ත. දැන් ඔබතුමා කිව්ව කතාව දැන් මම කියන්නම් මේ හොටෙල් එකක් ඇදුවා ලොකු ආందోලනයක් ආව දඹුලි පැත්තේ හොටෙල් එකක් සම්බන්ධව නම් කියන්න ඕනේ නැහැ. හැබැයි ඒක ඇත්තටම මේ වැවේ පෝෂණ කලාපේ එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒතර අපි කරන්නේ දැන් වැව් පෝෂිත කලාපේ ගිහිල්ලා හොටෙල් හදනවා. ඒතර වැවට වතුර එන්නේ කොහෙන්ද? ඒක කල්පනා කරන්නේ නැහැ. කාලයක් යනකොට වැව හිඳෙනවා. ඒතර හොටෙල් එක වැඩක් තියෙද? ඒතර හොටෙල් එකේ වැඩක් නැහැ. ඒ නිසා අපිට වඩා වැදගත් වෙන්නේ වැව් පෝෂිත කලාප ටික සුරක්ෂිත කරගන්න එක. ගංගා ධාරාවල තියෙන දෙපැත්තේ තියෙන වනාන්තර පද්ධති ටික මේ 103 ගංගා 103 සුරක්ෂිත කරගන්න ටික. මධ්‍ය කඳුකරේ තවදුරටත් මේ සුරක්ෂිත කරගන්න එක ජල මේ වනාන්තර පද්ධති ටික ආරක්ෂා කරගන්න එක. සහ තෙත් කලාපී වනාන්තර පද්ධති 10 15ක් වැඩි කරගන්න එක. මේක මේ தත්ත්වය ඇති කරගන්න ඕන. එකක් තමයි දැන් ඔබ කිව්වා මේ ටුවරිසම් එක ගැන පෙන්නලා ගිහිල්ලා වනාන්තරයක එහෙම නැත්නම් ජලපෝෂ ප්‍රදේශයක එහෙම නැත්නම් ජලයේමද හොටෙල් එකක් වදාහන. ඉතින් ඒකම අසමත්. හරි ටුවරිසම් කෙනෙක් ප්‍රශ්න කරනවා මේ අසමත් ව්‍යාපෘතිය. සහ උන් නවතින්න යන්නෙත් නෑ. හරි අවබෝධයක් තියෙන කෙනෙක් આવුත්. නරක තත්ත්වයන්නේ. ඒ තත්ත්වය ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි කාරණාව තමයි විශාල වශයෙන් අපේ රටේ දැන් මේ ඉදිවීම පවතින කර්මාන්ත. උදාහරණයක් වශයෙන් හම්බන්තොට ඉදි කරන මේ කර්මාන්ත පුරයට අක්කර 15000 කර්මාන්ත පුරයට සහ වරායට වතුර නැහැ. දැන් මිනිස්සුන්ට හැබැයි හම්බන්තොට මිනිස්සුන්ට පානීය සහ පරිභෝජන සඳහා ජලය තියෙනවා. ඒ ටික ගත්තොත් කර්මාන්ත පුරයට හරියටම අර මිනිස්සුගේ පරිභෝජන මේ එකෙන් 100ට හරියටම 50කට වඩා වැඩි ප්‍රමාණයක් කර්මාන්ත පුරයට ඕන. 50ක නේ 140ක වැඩි ප්‍රමාණයක්. එතකොට අර මිනිස්සුන්ට 160 දින දැඩි කුෂි කර්මාන්ත කටයුතු වලට මේ මිනිස්සුන්ගේ සමීප ආරක්ෂක කටයුතු සහ පානීය ජලයට. දැන් ඒ ටික කර්මාන්තයට ගත්තාම වතුර නැහැ. වතුර නැතුණම අපි කල්පනා කරනවා සිංහරාජ්‍ය හරස් කළා. සිංහරාජ්‍යයේ ඔය තියෙන මේ වතුර වාහන දෙකක් හරස් කරලා ලොකු බැම්මක් බැඳලා හෙට වතුර අරන් යනවා. ඒක අසාර්ථක ව්‍යාපෘතියක්. අසාර්ථක වෙන්නේ වනාන්තර තෙත් කලාපී වනාන්තර පද්ධතියක එවැනි ව්‍යාපෘතියක් ආගමන් ඒ තින ජෛව විවිධත්වය විනාශ වෙලා එතන තෙත් කලාපී වනාන්තර තත්ත්වය නැති වෙනවා. එහෙම වුණ ගමන් වතුර ඒ කලාපේ නැති වෙනවා. ඒකට ඒක අසාර්ථක ව්‍යාපෘතියක් වෙන්නේ ඒකයි. ඒ නිසා විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕන ප්‍රධානම දේ තමයි මේ තියෙන ස්වාභාවික වටිනාකම ස්වාභාවික මේ පෝෂිත ප්‍රදේශ සහ මේ ජලය ඇතුළු මේ පෝෂණ කලාප ආරක්ෂා කරගෙන ඒක බුද්ධිමත් මේ ඔළුවෙන් තාක්ෂණිකානුකූලවම පරිසර විද්‍යානුකූලව ඒ සම්බන්ධව තියෙන විශේෂඥ විදියට ඒ කටයුත්තක් තේරුම් අරන් කරන්න. අපට ඕන දේ බලහත්කාරයෙන් කරන්න ගියොත් පරිසරය ඇතුලේ අවබෝධයකින් තොරව පරිශ්‍රණයකින් අදහස මේ මොකද ඒකට කියන්නේ EI එකක් කියන්නේ මේ හරි තාක්ෂණික වාර්තාවකින් තොරව කරන්න ගියාම ලොකු හානියක් සිද්ධ වෙනවා. එහෙමයි. අපේ හඳුනන්නේ මේ දැන් අපි පරිසරයට අනුගත වෙන්න ඕනේ. පරිසරය රැකගනිමින් ඕනේ අපි අපේ සංවර්ධනය කරන අපි තිරසාර සංවර්ධනය කියලා කතා කරනවා. නමුත් බොහෝ විට සිද්ධ නොවන්නේම තිරසාර සංවර්ධනයද කියලාත් අපිට පුංචි ගැටලුවක් තියෙනවා. අපේ හඳුනන්නේ මේ දැන් හැමදේම මුදල් මත සහ ආර්ථිකය මත තීරණය කරන්න පුරුදු වෙලා ඉන්න රටාවක්නේ අපිට තියෙන්නේ. මේකත් එක්ක මේ ජලය කියන්නේ අද වෙද්දී ආර්ථික භාණ්ඩයක්ද අපේ හඳුනන්නේ. ඇත්තටම ජලය කියන්නේ ඊළඟ දශක දෙක තුනේ දැවැන්තම ආර්ථික භාණ්ඩය. අපේ රටේ තියෙන අති දැවැන්ත තෙල් නෙමෙයි අපි හොයා ගන්න ඕන ජලය ආරක්ෂා කර ගන්න ඕන. අපි දැන් try කරන්නේ තෙල් හොයන්නනේ නෑ තෙල් හොයන්නේ නෙමෙයි. අපි ජලය ආරක්ෂා කර ගන්න ඕන. මොකද
ඊළඟ දශක දෙක තුන වෙනකොට ලෝකේ අති දැවැන්ත අර්බුදයකට එනවා ජලය සම්බන්ධව. දැන් කී අවුරුදු දෙක වෙනකොට 10 ගුණයකින් වැඩි කියලා කියන්නේ ජල පරිභෝජනය සහ ඉල්ලුම. දැන් ජලය සම්බන්ධව දැන් සිංගප්පූරුවට ජලය සපයන මැලේසියාවේ. ජල බෝතලයක් කීයද? දැන් බීම බෝතලයක් කීයද? දැන් ජලයේ බෝතලයක් ලීටර් බෝතලයක් කීයද? දැන් බලන්න ඒතකොට ජලයට තියෙන වටිනාකම කොච්චරද? පිරිසුදු ජල බෝතලයක් කියලා කියන්නේ අද ලංකා මුදලින් ගත්තාම ලොකු මුදලක්. එතකොට මේක ඇත්තටම අපට ආනයනය කරගන්න පුළුවන් වුණොත් අපි බොහොම කළමනාකාරීත්වයෙන් යුතුව මේ රටේ සම්පත් ආරක්ෂාක දැන් අපි මේක නැවත රටකට දෙන්න රටකට මේ ජලය විකුණවන්න කියලා ගත්ත ගාම බලන්නේ බලහත්කාරයෙන් අර තියෙන ස්වාභාවික තියෙන ලක්ෂණ ඔක්කොම විනාශ කරගෙන උදුර ගන්නනේ. ඒ කියන්නේ අර අපි පුංචි කාලේ අහගෙන තියෙනවා අර කවියද සින්දුවක්ද මන් දන්නේ මේ ඔක්කොම ගෙඩි බින්දන්න එපා නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතේ කියලා. එහෙම තමයි පරිභෝජනවාදී. ඒක බොහොම පරිස්සමින් කරන එක. ඒක ඊටාම කලමනාකාරීත්වයෙන් කරන්නේ. එහෙම එකක් නෙවෙයි අපේ තියෙන්නේ. ඇත්තටම මෙහෙම එකක් හදන්න පුළුවන්. ඉදිරියේ ලෝකෙද අපේ ජලය විකුණන්න පුළුවන්. අපට ලෝකෙට ජලය විකුණලා අපේ රටේ බලාපොරොත්තු වෙන තිරසර සංවර්ධන ව්‍යාපෘති වලට යන්න ඕන. එහෙම ගිහිල්ලා තමයි ඒ ව්‍යාපෘතියලා ජලය ආර්ථික භාණ්ඩයක් කරගන්නවා. ජලය කියලා කියන්නේ හැම දෙයකටම ඕන වෙනවා. විශේෂයෙන්ම අපේ කුෂිකර්මාන්තය මේ ගොවිතැන හැටියට තිබුණ වෙලේ තාමත්ම හොඳ මේ ජල පරිභෝජන ක්‍රමයක් තිබ්බා. ජලය මත තමයි අපේ කුෂිකර්මාන්තය තිබුණේ. ගොඩ නැගුණේ. හැම වෙලාවෙම ජලය මත. මේ මොකද්ද මඩවන්නේ ජලය මත වීහිනකොට ඒකට වතුර සාන්ද්‍රණය තියාගන්න එක ඊට පස්සේ මේ වල් මර්ධනයේට වතුර තබා ගන්න විදිය ඊළඟට කුඹුරේ අස්සන්නට නියම ජල ධාරිතාව ලැබෙන විදියට කියන්නේ ඒ නියම වැසිකායට අල්ලලා ඒ විදියට කරන විදිය ඒ විදියට ජලයමත් තමයි සියල්ලම පදනම් වෙලා තියෙන කුෂිකර්ම. හැබැයි මේක කර්මාන්තයක් හැටියට ආර්ථික භෝගයක් හැට විශාල වශයෙන් වර්ධනය වුණාන් පස්සේ කුෂි රසායනික ද්‍රව්‍යයත් ආහන් පස්සේ මේක වෙනස් වුණා. මේක වෙනස් වෙලා මේක වෙන තැනකට ගියා. මේ දැන් ඔය කර්මාන්තත් ඒ වගේ. ඉතින් ඒ නරක ක්‍රමවේද වලට ගියාම මූණ දෙන්න සිද්ධ නරක ප්‍රතිඵල තමයි බුද්ධි විඳින්නේ. ලංකාවේ කර්මාන්ත අපි කල්පනා කරනවා කර්මාන්ත හදන්න ඕන කොහේද? අපට මූලික අදහසක් තියෙන්න ඕන. ජලපෝෂක ප්‍රදේශවල ගිහලා කර්මාන්ත ආයතන හදන්නේ නැහැ. ඒව ඉඩ දෙන්නේ නැහැ. ඒව දැඩි ස්වාභාවික දැඩි ආරක්ෂිත භූමියෙන් නම් කරන්න ඕන. දැඩි භූමිය හැටියට. ඒවයි කියලා BOA ප්‍රොජෙක්ට් කරන්න බෑ. ඒවයි කියලා කර්මාන්ත ව්‍යාපෘති කරන්න බෑ. ඒවයි කියලා මේ වගාවන් මේකත් මොනවද? ආර්ථික භෝග වගාවන් කරන්න බෑ. ඒව ආරක්ෂා වෙනවා. දැඩි ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ ආර්ථිකයේ මත පදනම් වෙලා තියෙන ඊළඟ දශක දෙක තුන අතර ලෝකෙම ඉල්ලුමක් තියෙන ජලය ටික ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් රට ඇතුලේ. ඒක එක අතකින් අපේ රටේ ජලය විනාශ වෙනවා. කර්මාන්ත නිසා අනිකෙන්ක මේ වැරදි කුෂි කර්මාන්ත තෝරා ගැනීම නිසා අනික විශේෂයෙන්ම පරිබෝධන මේ කියන්නේ මේ කුෂි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා එක පැත්තකින් මධ්‍යකඳු කර විනාශ කරන එක නිසා මේක හරි පරිස්සමින් මේ කටයුතු තෝරා ගන්න ඕන කියන එකයි අපේ අදහස. එහෙමයි අපේ හැමෝටම මේ ඔබ වහන්සේගේ කතාබහත් එක්ක ඔබ වහන්සේගේ අනුශාසනාවත් එක්ක පැහැදිලි වෙන කාරණේ ජලය කියන්නේ අපිට මේ බීමට පමණක්ම නොවේ එතනින් එහා බොහෝ කාරණා වලට අපිට ජලය උදව් උපකාර වෙනවා අපිට අවශ්‍ය වෙනවා. අපේ හැමෝටම මේ ඒකත් එක්ක මගේ මතකයේ දිවගෙන යනවා මේ අපේ හිසට කෙලින් දැල්වෙන විදුලි බුබුල පවා අදවසේ මේ බලශක්තිය නිර්මාණය කරන්න පවා ජලයෙන් අතිශය වැදගත් වෙලා තිනවා. අපි හඳන් අපේ රටේ බලශක්තිය නිර්මාණය කරේ ප්‍රධාන සාධකය වෙන්නේ ජලය. ඇත්තටම හොඳ මාතෘකාවක්. අපිට තියෙන ලොකුම අර්බුදයත් ඕක. දැන් මේ ජලය සම්බන්ධව තියෙන ලොකුම අර්බුදය තමයි කුඩා ජල විදුලි බලාගාර. හතු පිපෙන වගේ හදාගෙන යනවා. කොහෙද ගහන්නේ සිංහරාජ වට? කොහෙද ගහන්නේ කන්නිලිය වට? කොහෙද ගහන්නේ මධ්‍ය කඳුකරේ වට? ඇයි එහෙම කරන්නේ? ඒක කරගමන් වේල්ලක් බඳින මහත්තයෝ. කොන්ක්‍රීට් එකෙන් වේල්ලක් බඳිනවා. අර කඩා හැලිච්ච වතුර පාර හරස් කරනවා. හරස් කරලා ගන්නවා මේ මොකද්ද කානුවකට කොන්ක්‍රීට් කානුවට. ඒ කානුවේ කට්ට තද හිමින් පල්ලයට ගිහලා බටේකින් කන්ද උඩ තියලා පල්ලයට වතුර ටික අරගෙන ඩයිනමෝ එක කරකලා විදුලි ගන්නවා. ඒක ඒ කම්පැනියට ඒ තියෙන සල්ලිකාර මිනිස්සුන්ට ලොකු ආදායමක් තමයි. එතනින් පහළ එහෙම් පිටින්ම ගඟ හරවලා කොන්ක්‍රීට් එක උඩ යන්නේ. එතනින් එහාපත් අවුරුදු ගාණක් වතුර ගිහපු වතුර දියපාරවල් ටික නැවතිනවා. එතකොට දියපාරවල් නැවතුන ගමන්ම උල්පත් ටික නැවතිනවා. එතනින් එහාට ගඟක් නැහැනේ. එතකොට අර ජලිජ ජීවීන් ටික මී යනවා. ජලිජ ශාක ටික මී යනවා.
ඒතර ඒ ක්‍රියාවලිය මෙතන යන හිටනවා. ඒ වගේ පහුගිය කාලේ විතරක් සිටීමේ ලකුණු කරලා තිබුණා 1000 ගාණක් කුඩා ජල විදුලි බලාගාර. ඒ කියන්නේ කුඩා ජල පහරවල් 1000 ගාණක් අවුරුද්දකට විතර විනාශ වෙලා තිබුණා. විශාල ව්‍යාපෘති. ඇත්තටම පරිසරයට ආදරය කරන මිනිස්සු හැටියට එකටම නතර කරන්න ඕනේ මේ කුඩා ජල විදුලි බලාගාර. ඒක නරකම එකක්. නරකම එකක්. ලෝකෙම ප්‍රතික්ෂේප වෙච්ච දෙයක්. මේ தත්ත්වය ඇතුළත බොහොම ලේසියෙන් ලොකු මුදලක් උපයන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන මිනි හයිඩ්‍රෝ මේ පුංචි කුඩා ජල විදුලි බලාගාර හදලා තියෙනවා. ඉතින් ඒ தත්ත්වය නවත්ත ගත්තේ නැත්නම් මේ කුඩා ජලපාරවල් තමයි ඇවිල්ලා මහා මේකට එන්නේ මහා ගඟට එන්නේ ගංගාවට එන්නේ. ඉතින් මේ ඒ தත්ත්වය නතර කරගත්තේ නැත්නම් ලොකු ජල අර්බුදයක් රට ඇතුලේ මේ නිර්මාණය වෙනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. අපි හඳුනන මේ දැන් මේ කුඩා ජල විදුලි බලාගාරයක් මේ විදිහට පටන් ගන්න යද්දි මේ අපිට බොහොම පැහැදිලි මේ වෙන ව්‍යසනේ මේක වින කටිනවා අපේ ජලය ටිකට. මේකට මේ ක්‍රියාමාර්ගයක් නැද්ද අපේ වෙන කවුරුත් මේ වෙනුවෙන් මූලික වෙන්නේ නැද්ද? මේකට නීතිමය පද උසාවියේම ගිහිල්ලා තියෙනවා. උසාවි කීපයක් නඩු තීන්දුව වලින් නතර කරලා තියෙනවා. ඇත්තටම ඉතින් මේ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පරිසර අමාත්‍යංශය තමයි වක් කියන්නට ඕන. ඉතින් ඒවා වගකීමක් සහිත ගන්න ඕන. ඒක රටේ ඉදිරි පැවැත්ම ගැන තීන්දුව කරලා ගන්න ඕන. අපි ඉදිරි රටේ පැවැත්ම තීරණය කරලා ගන්නකොට ඒ රටේ තියෙන වැදගත්ම මරමස්ථාන මේ ස්වාභාවික ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරනවා. ඇත්තටම නීතිමය තත්ත්වයන් තියෙනවා. නීතිමය තත්ත්වයන් ක්‍රියාත්මක නොවීමයි තියෙන ලොකුම අර්බුදය කියන එක පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ. එහෙමයි. අපේ හඳුනන්නේ මේ අපේ සාකච්ඡාව ඉදිරියට ගමන් කරද්දී දැන් අපි ආරම්භයේදීම කතා කළා මේ අපිට පරිභෝජනයට තියෙන තාම සීමිත වතුර ප්‍රමාණයක්. ඒතක මේ වැඩි ප්‍රමාණයක් කරදියෙන් වැසී තිබෙනවා. අපි හඳුනන්නේ ඒකත් එක්ක මේ අපිට මේ කරදිය ප්‍රමාණය මිරිදිය බවට පත් කරගෙන පරිභෝජනය කරන ක්‍රමවේද මේ විදිහේ දේවල් ලෝකේ හොයාගෙන තියෙනවද? දැන් ලෝකේ විශේෂයෙන්ම කරදිය මේ වෙනකොට පානීය ජලය බවට පත් කරලා තියෙනවා. අපි දැක්කා මේ මෙහි රටවල් වල මේ මැද පෙරදිග රටවල් කීපයකම මේ තත්ත්වය අරන් තියෙනවා. ඒවා වුන් කුචිකාර්ම කටයුතු වලට යොදවා ගන්නවා. ඊළඟට වුන් පානීය ජලයට භාවිතා කරන පරිභෝජනයට අරන් තියෙනවා. ඉතින් ලෝකයේ දැන් මේ සම්බන්ධව ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. කොහොමද කරදිය මිරිදිය බවට පත් කරගන්නේ මිනිස්සුගේ පරිභෝජනයට ගන්න පුළුවන්. මොකද 0.05යි තියෙන්නේ. මේ ඉල්ලුමත් එක්ක තවදුරටත් මේක වැඩි වෙන නිසා මේ තත්ත්වයන් වලට යන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ තත්ත්වයන් වලට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි කියන්නේ ලෝකයේ අද එච්චර මේ වෙහෙසක් මහන්සියක් අරන් තියෙනවා මේ මිරිදිය ජලය ටික ආරක්ෂා කරගන්නේ කොහොමද මිනිසුන්ට පානීය ජල අවශ්‍යතාවය සපුරන්නේ කියලා. අපිට තියෙන එක ආරක්ෂා කරගැනීමේ වඩා වැදගත් වෙන්නේ. ඒකයි අපි කරන්නේ නැත්තේ. ඒකයි මේ දැන් කරදිය මිරිදිය බවට පත් කරලා තියෙනවා. ඒ වගේම දැන් ඔබ හිතන්න වතු වේස්ට් කියන්නේ ඔය මේ කසල අරගෙන ගිහිල්ලා කසල ජලය අරගෙන ඒව දැන් වෙන වෙන ප්‍රයෝජන වලට ගන්නවා. ඒ වගේම මල අපද්‍රව්‍ය වල වැසිකිලි වල ඒ ගන්නේ ඒවා පිරිසුදු කරලා මිනිසුගේ එදිනෙදා අවශ්‍යතාවයන් වලට යොදව ගන්න ජලය. ඒ වගේ එතෙන්ට අද ඇවිල්ලා තියෙනවා මේ ජලයේ තියෙන වටිනාකම එක්ක. කර්මාන්තවල අද සමහර ලෝකේ දියුණු කර්මාන්තශාලා තියෙනවා. ඊ타ත්ම දියුණු විදියට බැහැර කරන්නේ මේ ජලය. ඒ ඔවුන්ගේ කිමිකල් තරි ඒ තියෙන අපද්‍රව්‍යයන් එහෙම පොළොවට දාන්නේ නැහැ. ඔවුන් ඒක පිරිට කරලා ඉතා හොඳ පිරිසුදු වතුර ටිකක් තමයි බිමට දාන්නේ. එතෙන්ට ලෝකෙ ඇවිල්ලා තියෙනවා. අපි එතෙන්ට ඇවිල්ලා නැහැ. ඉතින් අපිට තියෙන ප්‍රශ්නය අපේ රටේ පානීය ජල අවශ්‍යතාවයෙන් 100ට අපි 60ක් 70ක් සපුරගෙන තියෙන මිනිස්සුන්ට 130ක් විතර වගේ ප්‍රමාණය තමයි මිනිස්සුන්ට පානීය ජල අර්බුදයක ඉන්නේ. 30ක් ඒ වගේම ඔය මේ විදුලි වර්ෂාපතනියත් එක්ක යම් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් වෙහි වතුරෙන් ප්‍රයෝජන ගන්න ප්‍රමාණය එක්ක යම් තත්ත්ව වෙනස් වෙනවා. 130ක වගේ තමයි ප්‍රමාණය තමයි ඉන්නේ. නමුත් අපිට තියෙන ලොකු ප්‍රශ්නේ තියෙන්නේ මේක තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා අපේ මිනිසුන්ට පිරිසුදු වතුර ටිකක් බොන්න ලබා දෙන්නේ කොහොමද කියන එක. කොළඹ අපි නම් පිරිසුදු වතුර නෙමෙයි ඇත්තටම බොන්නේ. ඉතින් වගකීමෙන් මට කියන්න පුළුවන් අපි මේ කැලණි ගඟ දැක්කහම ඇත්තට බොන්නේ මේ වතුරද කියලා හිතෙනවා. ඇත්තටම එහෙම වෙන්න බෑලෝ අපිට. අපි මේක ඊටාට හොඳ පිරිසුදු තියාගන්න ඕන මේ වතුර. වතුර සම්බන්ධව නීති රීති හැදෙන්න ඕන. නීති රීති මදි. මිනිසුන්ගේ විනය හැදෙන්න ඕන. මිනිසුන්ගේ මේ
මේ හදවතින්ම මේ ධර්මානුකූල අදහසක් එන්න ඕන මේ වතුරට හානි කරන්න බෑ මේ ජීවියේ පැවැත්ම මේ සතාසිපාවගේ පැවැත්ම මේ රටේ ලෝකයේ පැවැත්ම අනිත් මිනිහේ ජීවත් වෙන්නේ මේ වතුර නිසා. ඔබ හිතන්න අපේ රටේ විශාල ප්‍රමාණයක් රෝගාබාධතාවයන්ට පත් වෙනවා 8%ක් රෝගාබාධ තත්ත්වයන්ට පත් වෙනවා වතුර නිසා. වතුර අපවිත්‍ර ජලය නිසා. ඒ නිසා මේක හොඳ තත්ත්වයක් නෙවෙයි කියන එකයි මගේ හැඟීම. එහෙම පෙහොනරට මේ දැන් ඔබ වහන්සේ කියනවා මේ නීති රීති හැදෙන්න ඕනේ කියලා. සහ මේ විවිධ සම්මුතියෙන් අපි දකිනවා අපේ හඳුරන්නේ ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන්ම මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදිහට එහෙම මේ වෙනුවෙන් අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද අපේ හඳුරන්නේ? ඇත්තටම එක්සත් ජාතීන්ගේ මේ සංවිධානයේ හැටියට තීන්දුව කීපයක් ගත්තා. තව වැදගත් තීන්දුවක් තමයි ජලයට ওই මාර්තු 22 දිනේ වෙන් කළා ලෝක ජල දිනයක් හැට නම් කරනවා. ඒ නම් කරලම ලෝකෙට මැසේජ් එකක් දෙනවා ජලය කියලා කියන්නේ ජීවයයි කියන එක. මට මතක හැට ඒ සමුළුවේදී ප්‍රධාන කාරණා කීපයක් යෝජනා කරගත්තා. ඒ යෝජනා කරගත්ත එක තමයි කොහොමද පානීය ජලය ලෝකයේ මිනිසුන්ට අර්බුදයක් නොවි දෙන්නේ කියන එක. ඒක සම්බන්ධව ඇත්තටම නීති රීති ටිකක් හැදුනා. ලෝකයේ රටකින් රටකට ජලය ගේනකොට තියෙන නීති රීති ඊළඟට ජලය සම්බන්ධව ඒ රටේ ඇතුලේ ගන්න ප්‍රතිපත්ති ඒ සම්බන්ධව ඒ ගන්න ප්‍රතිපත්ති වලට ජලය සුරක්ෂිත කර ගැනීම මේ පෘථිවිය තියෙන ජල සුරක්ෂිත කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ග වලට ඔවුන් දෙන දායකත්වය මොකක්ද කියන එක ඒ සම්බන්ධව ඒ වගේම ඔය කරදිය මිරිදිය බවට පත් කර ගැනීම සම්බන්ධ ව්‍යාපෘති සම්බන්ධව වැඩි අවධානයක් යොමු වෙලා තිබුණා. මේ වගේ ඒ වගේම දැඩි අවධානයක් යොමු වුණා මේ මිරිදිය වතුර වලට ඔය අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව විෂ අපද්‍රව්‍ය විෂ ද්‍රව්‍යයන් බැහැර කිරීම සම්බන්ධ තියෙන තත්ත්වයන්. ඉතින් ඒ වගේ තත්ත්වයන් ලෝකේ ජාත්‍යන්තර වශයෙන් මේ නියාමනය කරන්න විශාල වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් ඒක එහෙම වෙන්නේ මේ ජලයේ තියෙන වටිනාකම නිසා. මේ තියෙන සුරක්ෂිතභාවය තවදුරටත් රැකගත යුතු නිසා. දැන් මිනිස්සුන්ට පුළුවන් මහත්මයෝ ආහාර නැතුව ජීවත් වෙන්න. ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ජලය නැතුව ජීවත් වෙන්න බෑ. ජලය නැතුව ජීවත් වෙන්න බෑ. ඊළඟ එක තමයි ජලයේ යම් විදිහට අඩුතාවයක් ආවොත් ජල හිගයක් ආගම බලන්නකෝ අපේ රූපවාහිනිය වල එහෙම වැහි 3-4ක් මාස 3ක් විතර වැස්සෙන ලොකු නියගයක් මාරෙතන. කුඹුරු වියල්ලා යනවා, වගාවන් මේ වෙල යනවා, සත්තු අලි ගෙවල් වලට එනවා, විසකුරු සත්තු ඇවිල්ලා මිනිස්සුන්ට ගහලා යනවා, මිනිස්සු මැරෙනවා. එකම විප්ලවයක්. ඒක කැලේ ඉන සතුට කෙලියට නේ උන්ට වතුර නැතුන ගම. මිනිස්සුන්ට ආර්ථික ලොකු හානියක් වෙලා කුඹුරු මේ ගහකොළ වේයිලා යනවා. එක මාස 3-4යි වතුර නැතුව පොඩි ස්ට්‍රයික් එකක් වතුර කරන්න ඕන. වැහි වාරවල් 7-8 නැතුන ගමන් මේ තත්ත්වය උදා වෙනවා. ඒතකොට ලෝකේ අද කතා කරන දෙයක් තමයි ජලය නැතුනොත් ජලයේ හිගතාවයක් ආවොත් අති දැවැන්ත ආර්ථික මේ ආහාර අර්බුදයක් එනවා කියලා. ලොකු ආහාර අර්බුදයක් කියලා කියන්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක්. කර්මාන්තවලින් විසඳන්න බැරි ප්‍රශ්නයක්. ඒ නිසා මේ දෙක තුන අතර රඳා පවතින්නේ ජලයේ සුරක්ෂිත භාවයෙන් ඇතුළු ජලයේ කළමනාකාරීත්වයෙන් තමයි මම කියන එක පැහැදිලි කරනවා. ජල කළමනාකාරීත්වය නම් අත්‍යවශ්‍ය දෙයක්. ජල කළමනාකාරීත්වය අත්‍යවශ්‍ය දෙයක්. මම ඔබට ඒකත් එක්ක පොඩ්ඩක් ජල කළමනාකාරීත්වය සම්බන්ධව කියන්න. අපිට ඇත්තටම වියලි කලාපවල සමහරක් ගෙවල් මම දකිනවා මේ ඔබතුමා අහන්නේ ඉතින් ප්‍රශ්නේ නැති මම මේ කියන්නේ. මට ඒක අමතකයි කියලා හිතලා මම මේ කිව්වේ. වැහි වතුර ටික පරිභෝජනයට ගන්නවා. අර පීල්ලෙන් ගෙනල්ලා මේකක් හදලා වැහි වතුර ටික පරිභෝජනයට ගන්නවා. ඇත්තටම මම ඕක සම්බන්ධව හොයනකොට මේ වැහි වතුර පරිභෝජනය සම්බන්ධව අද ලෝකෙ ලොකුවට එක්සත් ජාති සංවිධානය කතා කරනවා. හැබැයි අපි ඕක කරේ සීගිරියේදී. සීගිරිය උඩ තිබිච්ච ජල උද්‍යාන තටාක බීමට ගත්ත ජලය ඊළඟට වතුර මාල් ඔක්කොම ක්‍රියාත්මක කරේ වැහි ජලය. දඹදිනි යාපහුව වෙනකම් ওই විදිහට ගියේ. දඹදිනිය යාපහුව වෙනකම් වැහි ජලයෙන් කරේ. අද වැහි ජලය අපි ප්‍රයෝජන ගන්න ඔය වැහැල යනවා. වැහැලා මඩ පාලව දිගේ කාණු දිගේ ගිහලා කොහේ හරි කාණුවට වැටෙනවා. දැන් කොළඹ ටික බලන්නකෝ. කාණු දිගේ ගිහිල්ලා වැටෙනවා බේරේවට. බේරේව තමයි ලංකාවේ තියෙන දූෂිතම නැත්තම් අපවිත්‍රම වැල. ඊළඟ ඇල තමයි නුවර වැව. ওই වැව් දෙක තමයි ලංකාවේ අපවිත්‍ර වැව් දෙක. හැබැයි වැඩිම වර්ෂාපතනයක් ලැබෙන පළාත.
වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. වැඩිමත් නෙමෙයි සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙනවා. නුවරටයි මෙහෙටයි. හැබැයි ඒ ටික අපිට කළමනාකරණය කරලා පිරිසුදු කරගන්න බැරි වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ මං අසන්න සිටිය ප්‍රශ්නට වහන්සේගෙන් පෙරලාම පිළිතුරක් ලැබෙනවා පූර්විකාවෙන් පිළිතුරක් ලැබෙනවා මේ විශේෂයෙන්ම අපි ජලයෙන් හරි ප්‍රොජෙක්ට් එක ගන්නවද කියලා. ඒතක මේ අපේ හැමදෙරෝනේ ඔබ වහන්සේ මේ සාකච්ඡාව ආරම්භ කළේම මේ යුද්ධයක් ගැන කියලා. මේ ජලයේ හින්දා යුද්ධ ඇති වුණා. එදා මේ බුදුන් රජාණන් වහන්සේගේ කාල සීමාවෙදි ජලය නිසා යුද්ධ ඇති වුණා කියලා. සහ මේ අපේ හැමදෙරෝනේ අපිට එහෙම විශ්වාස කරලා තියෙයිද අපිට අනාගතේ මේ ජලයේ හින්දා යුද්ධ ඇති වෙන්න පුළුවන්ද? ඇත්තටම ලෝකේ යුද්ධ ඇති වෙච්ච හේතු කීපයක් තිබ්බා. එකක් භූමිය සම්බන්ධව තිබිච්ච ප්‍රධානම ප්‍රශ්නේ තමයි භූමිය සම්බන්ධව තිබිච්ච එක. ඊළඟට බලයිකාධිකාරත්වය රැකගන්නේ කොහොමද කියන සම්බන්ධව තමයි ලෝකේ ඊට පස්සේ දෙක තුන ඇතුළේ සාකච්ඡා කළේ. ඊට පස්සේ තමන්ගේ බලය, තමන්ගේ අවි ආයුධ, තමන්ගේ මේ බලය පවත්වා ගන්න අනිත් රාජ්‍ය යටත් කරගත යුතුයි කියලා ඒ තමන්ට වඩා නිෂ්පාදන අවි ආයුධ නිෂ්පාදනය යනවා නම් ඒ සම්බන්ධ තිබ්ච ප්‍රශ්නේ රසායනික අවි ආයුධ හරි එහෙම නැත්නම් මේ යම් ඒ තමන්ගේ රටට වඩා උඩින් යනකොට ලොකු අර්බුද ඇති වුණා. ඒව සම්බන්ධ සංවිධානය හැදුණා සාකච්ඡා තිබුණා. ඒ සාකච්ඡා වලින් ප්‍රයෝජන තිබිච්ච ඒවාත් වෙනවා නැතිවත් වෙනවා ලොකු අර්බුද ගියා. හැබැයි ඊළඟ අවුරුදු 50 වෙනකොට ලෝකේ මේ ආර්ථික විශේෂඥයෝ සහ යුද්ධ විශේෂඥයෝ කියන්නේ අති දැවැන්ත අර්බුදයකට එනවා යුද්ධ නිර්මාණය වෙන්නේ ජලය සම්බන්ධව ඇති වෙන තත්ත්වයන් නිසා කියලා. ඒකට හේතු කීපයක් වුණා. මම ඒකයි අර දිගින් දිගට මතක් කළේ. එකක් තමයි පරිභෝජනය කරන ජල අවශ්‍යතාවය හැම වසරයකින්ම 110කින් 15කින් උඩ යනවා. දැන් ගිය අවුරුද්දේ 10කින් ගියා. දැන් මේ අවුරුද්දේ ගත්තොත් 10කින් 15කින් ආසන්න වශයෙන් යනවා. ඒ යනකොට අවශ්‍යතාවය වැඩි වෙනවා. අවශ්‍යතාවය වැඩි වෙනකොට ජලයේ සම්පතක් ඇට ගත්තාම අර තෙල් සම්පත වගේ අති දැවැන්ත ඒ රටවල් අල්ලා ගැනීමට ඒකාධිකාරීත්වයක් හදා ගන්නවා. ඒ කියන්නේ ඒ රටවල් වල බලය අල්ලා ගැනීමට යම් උපාය උපක්‍රම මහ රාජ්‍යයන් විසින් කරනවා. එතකොට ඒවා තව රාජ්‍යයක් එක්ක අර්බුදයක් වෙනවා. දැන් එකක් තමයි මම සරල උදාහරණයක් කියන්නම්. තෙල් සම්බන්ධව තිබිච්ච තත්ත්වය. දැන් තෙල් සම්පතක් ඇටියට පරිවර්තන වෙලා බල ශක්තිය සම්බන්ධ තත්ත්වයක් පත් වෙලා ඉල්ලුම් වැඩි වෙලා එහෙම ලොකු තැනකට තෙල් එක එනකොට තෙල් සම්බන්ධව තිබිච්ච තත්ත්වයන් එක්ක රටවල් රාජ්‍යයන් දැවැන්ත යුදමේ තත්ත්වයන් ආවා. ඒ වගේ තමයි ඊළඟ අවුරුදු 50 විතරනකොට අපේ රටේ ජලය සම්බන්ධව තීන්දුව ගන්න වෙනත් රාජ්‍යයන් අරාදිනවා. එතකොට දැන් අපේ රටේ තරල උදාහරණයක් ගන්න. අපිට ඇවිල්ලා චීනෙන් ඇවිල්ලා අපේ ජල සම්පතේ අයිතිකාරත්වය ඉල්ලනවා. අපට කියනවා හම්බන්තොට්ට වතුර දෙන්නම් කොහෙද යාපනයටත් වතුර ටික දෙන්නම් කන්තරයටත් දෙන්නම් ත්‍රිංකෝටත් දෙන්නම් හැමතැනට මිනිසුන්ට පානීය පිරිසුදු ජල දෙන්නම්. හැබැයි ජල කළමනාකාරීත්වය තියෙන අපි අතර. අපි තමයි ජලය තීන්දුව ගන්න. හැබැයි රටේ මිනිසුන්ට ඇති වෙන කුඹුරු කරන්නයි කර්මාන්ත කරන්නයි බීමර ජලය ටික දෙන්න. ජලයේ අයිතිය තියෙනවා අපිට. කියලා වගේ එකකට ඇවිල්ලා හරි. ඒකට එකඟ වෙනවා නම් අපි මෙන්න මෙච්චර බිලියන ගණන් දෙන්නම් ණය ටික ගෙවා ගන්න. කියලා එකකට ආව ගමන් චීනේ අපේ රටේ එහෙම ඇල්ලුවොත් මම කියන්නේ එහෙම යම් ප්‍රතිපත්තියක් ආවොත් යම් විදියකදී වෙන රාජ්‍යයක් ඒකට විරුද්ධ වෙනවා. ළඟම තියෙන ඉන්දියාව විරුද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ජලය වෙනුවෙන් යුද්ධ තියෙන්න පුළුවන්. ඒ ජලය ඒ සම්බන්ධ ඇති යුද්ධ දෙන්න පුළුවන්. තවත් රාජ්‍යයන් ඇතුළේ ඇති වෙච්ච ජල ප්‍රතිපත්තියන් සම්බන්ධ ජලයට අයිතිවාසිකම් සම්බන්ධ ඊට පස්සේ ගංගාධාර වල අයිතිවාසිකම් සම්බන්ධ ජල උල්පත් පෝෂක කලාප සම්බන්ධව අයිතිවාසිකම් රාජ්‍ය බැඳිච්ච රාජ්‍ය තියෙනනේ වැටකින් වෙන් කරගත්ත. ඒවයි පෝෂක කලාපේ එහා පැත්තේ රාජ්‍ය වෙන්න පුළුවන්. ජල මේ මාර්ග තියෙන මේ පැත්තේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවා ලොකු අර්බුද වලට යන්න පුළුවන්. මොකද ඉල්ලුම වැඩි වෙනකොට ඒකට තියෙන අවශ්‍යතාවය වැඩි වෙනකොට ඒකට තියෙන බලයක් වෙනම නිපද වෙනවා. බලයක් හැදෙනවා. ඒ බලයත් එක්ක ඒ ඇති වෙන අර්බුදය මම හිතන්නේ ලෝක ඊළඟ පරිසරවේදීන් ආදි වශයෙන් මේ කියන එකක් තමයි ඊළඟට ජලය ලෝක යුද්ධ වලට යන්න පුළුවන් මට්ටමට මේ යුදමය තත්ත්වයන් වලට යන්න පුළුවන් තත්ත්වයන් වලට බල සම්පන්න ඒකකයක් බවට පත් වෙනවා කියලා ජලය. ඔබට සිතන්නට බොහෝ දේ තිබෙනවා. ඔබ බීමට ගන්නා පුංචි වතුර බීදුරුවේ තියෙන ජලය ගැන අපි මේ කතා කරන්නේ. ඔබ සමහර විට ගෙදර මේ වෙද්දිත් ඇරලා දාලා තියෙන ටැප් එකෙන් අපතේ යන වතුර ටික ගැන අපි මේ කතා කරන්නේ. ඔබ කාලා පිඟාන හොදද්දී පිඟාන හොදන වතුර ටික කොහේ යන්න දීලා ඇති. අන්න ඒ වතුර ටික ගැන අපි මේ කතා කරන්නේ. වතුර කොච්චරම් වැදගත්ද? වතුර අනාගතයේ දවසක
යම්කිසි ආකාරයකට ලෝක යුද්ධයකට නිමිත්තක් පවා වෙන්න පුළුවන් තරමටම මේ ලෝකයේ තුල සම්පතක් වෙලා තිනවා. අපේ හැමදෙරනේ අපි වතුර නාස්ති කරනවා. අපේ හැමදෙරනේ අපි වතුර අපවිත්‍ර කරනවා. මේ දේවල් එක්ක අපිට අනාගතයේ ලොකු අර්බුදයක් ගොඩ නැගෙවි. අපි වැඩසටහනේ අවසාන භාගයේ ලං වෙමින් තිබෙන හින්දා ඔබ වහන්සේට සියලු දේ සංක්ෂිප්තව එක්කාසු කරගැනීම පැහැදිලි කිරීමක් ඇති. අපි වතුර රැකගත යුත්තේ කෙසේ සහ අපි මේ වතුරට සම්පතක් ලෙස සැලකිය යුත්තේ කෙසේද කියලා. අපි පුංචි කාලෙම හිතන්න ඕන දරුවෝ හැටියට සමහරක් ගඟකට ගියහම පස්සේ දත් මැදලා ගඟේ අර වතුරට කෙල ගහනවා. එතන ඉඳලා අපි හැදෙන්න ඕන. ජලයට අපි නාන ජලයට අපි මේ භාවිතා කරන ජලයට කෙල ගහන තැන ඉඳලා මල මුත්‍රා කරන තැන ඉඳලා අපවිත්‍ර ජලයද අපවිත්‍ර දෙයක් දාන්න කන ටොපියක් ගිහලා විසිකන සමහරක් වෙලාවට අපි ගියාන් පස්සේ වන්දනා ගමනක් එහෙම නැත්නම් සංචාරයක් ට්‍රිප් එකක් ගියාම ගංගවල් අයින තමයි මිනිස්සු පාටි දාන්නේ. අර බෝතල් ටික අර ටොපි කොළ ටික අර ඔක්කොම මේ ජරාව සම්පූර්ණ වශයෙන් දාගෙන මම ගොඩක් රටේ ඇවිදින නිසා මම දකිනවා පරිසර පද්ධතිය ඇවිදිනවා විශාල වශයෙන් පරිසර පද්ධති විනාශ වෙලා තියෙන මේ හේතුව නිසා. මේ ජල මූලාශ්‍ර ප්‍රදේශ තමයි විනාශ කරලා තියෙන්නේ. ගම් කණ්ඩි වල තමයි විනාශ කරලා තියෙන්නේ. ගම් ඉවුරු දෙපැත්ත තමයි විනාශ කරලා තියෙන්නේ. වැව් දෙපැත්ත තමයි විනාශ කරලා තියෙන්නේ. ඒ ටික ඔක්කොම වැවට යනවා. ඒතර වැව ඇතුලේ තියෙන මාළු ජීව පද්ධති සියල්ලම විනාශ වෙනවා. ඒතර මෙතන ඉඳලා අපි හැදෙන්න ඕන මේ ලෝකේ ගැන අපි ලොකුවට කතා කරේ. නෑ අපේ රටේ ඇතුලේ ජල සම්පත ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. තනි පුද්ගලයන්ට වගකීම් තියෙනවා. ඒ පුද්ගලයෝ ඒ වගකීමෙන් බැහැර වෙන්න බෑ. පාසල් දරුවන්ට පවා ටැප් එක ඇරලා පාසල් දරුවෝ ටැප් එක වහන්න කාරුණිකත්වයක් වෙන්නේ නැත්නම් එතන අපට හදන්න බැරි වෙනවා. අපි එතන ඉඳලා තමයි මේ වැඩේ පටන් ගන්න ඕන. වතුර ලිඳෙන් ගන්නකොට පණිට්ටුවේ ගන්නේ ඒ කාලේ අවශ්‍යතාවයට. ඉතුරු ටික අපි ඉතුරු කරගත්තා ගෙදර. ජල අපේ තිබුණ මානසිකව හැදිලා ජලය කියන්නේ සම්පතක් හැටියට. ජල සම්පතක් හැට. ඉතින් ඒක අපි කොහොමද මේ පිරිසුදුව පිළිවෙලට පවත්වාගෙන යන්නේ? ඒ වගේම පාරිසරික එක විනාශයක් තමයි ජල අපවිත්‍ර තත්ත්වයන්. ඉතින් මේක නවත්තගන්නේ කොහොමද? ඔබ මේ වෙනකොටත් ජලය අපවිත්‍ර කරමින් පවතින ඒ තත්ත්වය නවත්තලා ජලය සුරක්ෂිත භාවයේ පත් කරනවා කියන පිනක්. ජලය අපවිත්‍ර කරනවා කියන්නේ පවක් කියන එක තේරුම් කරගන්න. පව පින අතර තියෙන කාරණාවක් මොනතරම් අපි අනිත් දේවල් සිද්ධ කරලා වැඩන්නේ ජලය විනාශ කරන මහා පාපයක් එක ගැලවෙන්න බෑ. සත්ත්ව ජීව ශාවක විශාල ප්‍රමාණයක් ඔබ නිසා මී යන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි රාජ්‍ය මට්ටමින් හැදෙන්න ඕන ජාතික ප්‍රතිපත්තියක් හරි ජල කළමනාකාරීත්ව ප්‍රතිපත්තියක්. ඒ ජල කළමනාකරණ ප්‍රතිපත්තිය ඇතුලේ තමයි මේක ආරක්ෂා වෙන්නේ. ඉතින් එතකොට අපි කල්පනා කරන්න ඕන මධ්‍ය කඳුරේ කඳුකරේ සුරක්ෂිත කරගෙන කොහොමද වීලි කලාපයට අදාළ කරන විදිහට කුෂි කර්මාන්ත කටයුතු සහ පානීය පරිභෝජන සඳහා වන වතුර ටික අපි අරන් යන්නේ. ඒකට කරන ව්‍යාපෘතිය සැබවින්ම පරිසරහිතකාමී ව්‍යාපෘතියක් විය යුතුයි. එතකොට රටක් ගැන කල්පනා කරනකොට රටේ පෝෂිත කලාප ටික ආරක්ෂා කරගන්න එක, ජල පෝෂිත සුරක්ෂිත කරගන්න එක, ඒ වගේ වනවගා ටික වර්ධනය කරගන්න එක පැත්තකින් වැදගත් වෙනවා. දෙවෙනි කාරණාව තමයි අපි දැක්කා පෞගිය කාලේ බදු ප්‍රතිපත්තිය ආදි වශයෙන් ජලයට බදු ගහන ප්‍රතිපත්තිය. එවැනි තත්ත්වයන් වලට යන්නේ නැතුව ජලය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මත කටයුතු තියෙන සහ ඒක සුරක්ෂිත වෙන කටයුත්තක් ඇට කරලා තවදුරටත් ඕනනම් ඒ සම්බන්ධව සමාජය අවදි කරන්න අවශ්‍ය කරන සදාචාර සම්පන්න නීති ක්‍රමවේදයක් හදාගෙන මිනිස්සුන්ව දැනුවත් කිරීම සහ සමාජය දැනුවත් කිරීම වැඩ පිළිවෙලකට අපි ආ යුතුයි. ඒ තැන් වලින් තමයි මේක ආරක්ෂා කරගන්න තියෙන්නේ. ඒ වගේම ජලය ඊළඟ අවුරුදු 50 විතර වෙනකොට අවුරුදු 30-40 වෙනකොට අති දැවැන්ත ඉල්ලුමක් බවට පත් වෙනකොට අපි ඒ ඉල්ලන රාජ්‍යයන් වලට ඉත්තම් බවට පත් වෙන්නේ නැතුව අපේ රටේ ජනතාව අපේ රටේ කුෂිකාර්මික අපේ රටේ කර්මාන්ත සඳහා ජලය යොදාගෙන ඊට අදාළ කරන විදිහේ වැඩි ජලය අපි කොහොමද මිලක් නියම කරගන්නේ ආර්ථික භාණ්ඩයක් යටපත් කරගන්නේ කියන එක අපි ගැඹුරින් කල්පනා කළොත් මේ ප්‍රශ්න වලට අපට උත්තර ලබා දෙන්න පුළුවන් අපේ රටේ ප්‍රධාන වශයෙන් අපට තියෙන අපේ රටේ අති දැවැන්ත වැදගත්ම වටිනාම වස්තුව තමයි ජලය. ඒක අපේ රටේ තවම නිර්පද්දිතව ආරක්ෂා වෙලා තියෙනවා. අපේ රටේ අපිට තියෙන වටිනාම වස්තුව පිළිබඳවයි අද අපි කතා කළේ. ඒ ඔබ මම නිතර දෙවේලේ පාවිච්චි කරන වතුර, අහසින් මහ පොළොව සෙමින පුංචි වතුර බිඳුව, ගංගා ඇලදොල ගලා යන පුංචි දිය ධාරාව, මේ හැමතැනම තියෙන අපේ ජීවය. අපි නිරන්තරයෙන්
පුනරුච්චාපනීයත්වය කියන්නේ මේ අපි රැකගනිමු. ජලය අපිට සම්පතක්. ඒ ජලය රැකගන්නට ඕනෑයි සහ මේ ජලයේ වැදගත්කම ගැනයි අද දවසේ මිහිකත අපි හෝරාවක් පුරාවට මේ රූපමය සංවාදයේ සාකච්ඡා කළේ. අපි හැමදාමත් සුපුරුදු විදිහට පෝෂණය කරන්නට පරිසරය වෙනුවෙන් මේ තියෙන දැවැන්ත ව්‍යායාමය ඇතුලේ උන්වහන්සේ දක්වන දායකත්වය අනූපමයයි. ඒ නිසාවෙන්ම දෙයත් එකතු කළා සාදුකාර දෙමින් අපේ හාමුදුරන් වහන්සේට පින් අනුමෝදනා කරනවා. සුරකිමු ලංකා සංවිධානයකරු සභාපති අතිපූජ්‍ය පායංගල ආනන්ද සාගර අපේ හාමුදුරනේ ඔබ වහන්සේට බෙහෙවින්ම පින් තවත් চিරාත් කාලයක් මේ උතුම් වූ වැඩ කටයුත්තේ දෙන්න ඔබ වහන්සේට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව සමගින් අපිට අවසර දෙන්න අද දවසට සමුගන්න. අපි ලබන සතියේත් වෙන ඔබේ ආලින්දයට මෙවැනිම අපූර්ව වැඩසටහන සමග එලෙතෙක් හමු වෙනතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් ආයුබෝවන්.